समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्मुखदं धम्मस्सवන कालो अयं भदन्ता धम्मस्सवන कालो अयं भदन्ता धम्मस्सवන कालो अयं भदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से मनसाचे पदुच्छेन भासतिवा करोतिवा ततोनं दुःखमन्वेति चक्कं वहतो पदं मनसाचे पसन्नेन भासतिवा करोतिवा ततोनं सुखमन्वेति छायाव अनपायिनी සුඛී ධර්මාවබෝධය පුරුල් කරගෙන මේ ජීවිතෙන් දුක් ඉවත් කර ගැනීම සඳහා ධර්ම ශ්‍රවණය පිණිස නිත් නාලිකාව තෝරාගත්තා වූ ධර්ම ශ්‍රවණාබිලාසී සදහැවර පින්නතුනි තථාගත බුදු පියාණන් වහන්සේගේ ධර්ම න්‍යාය ශාසන ඉතිහාසයේ හොයලා බැලුවම වැටහෙන්නේ ගමින් ගමට වැඩම කරමින් මිනිසා දැනුවත් කිරීමක් කරපු දෙයක් විදිහට. ඇයි ඒ දැනුවත් කරන්න ඕනේ? ඔවුන්ගේ දැක්මේ වරදක් තිබුණා. මිනිසුන්ගේ ජීවන දැක්මේ තිබුණ වරදක් නිසා ඔවුන්ට සැප බලාපොරොත්තු වුණත් සැපට වඩා ජීවිතයට දුක ලං වෙන කාරණයක් බවට පත් වුණා. මේක සාමාන්‍ය සමාජයට තේරුම් ගන්න බැරි දෙයක්. නමුත් බුදුවරුන්ගේ කාර්යභාරය තමයි ඒ යුගයට මේ සැප හොයන මිනිස්සුන්ට දුකින් අත මිදෙන මඟ කියා දෙන එක. එය දිගු කාලීන පරිශ්‍රණයක ප්‍රතිඵලයක් වශයෙන් ඒකට කියන්නේ ආර්ය පරිශ්‍රණය කියලා. ඒ වගේම ප්‍රායෝගික අත්හදා බැලීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඉහාත්ම වශයෙන් මෙහෙවත් මේ ජීවිතේම සැනසෙලි මඟ උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ කරගත්තා. මේ සම්පත මිනිස් පරපුරේෂෙහි බෙදා දිය යුතුයි කියන කරුණ තමයි උන්වහන්සේගේ බලාපොරොත්තු වුණේ. ඔබට මට මෙන් මාධ්‍ය පහසුකම් නැති යුගයේ ඒ සඳහා භාවිතා කරන්න වුණේ පාගමනින් චාරිකා කිරීම, මිනිසුන් හමු වී සවන් අමතා කරුණු පැහැදිලි කිරීම. එය ධර්මවදූත මෙහෙවරක්. තමන් වහන්සේට පමණක් මේ ಭಾರತේ පුරා කරන්න වුණේ නම් අවුරුදු 700ක් 900ක් කරන්න වෙන නිසා තමයි ඒ සඳහා පිරිසක් එකතු කරගෙන ධර්මදූත මෙහෙවරක යොවුන් යොදවනු ලැබුවේ. මේ ධර්මදූත මෙහෙවරමයි අදත් රූපවාහිනියකින් හෝ ගුවන්විදුලියකින් හෝ වෙනත් සමාජ මාධ්‍ය ඔස්සේ හෝ නැත්නම් දේශන ශාලාවක් ඔස්සේ හෝ ඔබට අසන්න ලැබෙන්නේ. නමුත් පෘථග්ජන සමාජය විසින් ධර්මදේශනා පමණක් නොව සම්බුදු සසුනද තමන්ට ඕන පැත්තට ඇදගෙන යාම තුළින් මුඛ්‍ය පරමාර්ථයෙන් බැහැර වී ගොස් තිබෙන බව අපි දකිනවා. මෙන්න මේ බැවින් අපේ යුතුයකමක් වෙනවා සම්බුදු සසුනේහි ප්‍රචලිත වීමෙන් මිනිසාගේ අපේක්ෂිත පරමාර්ථය ඉහාත්ම වශයෙන් හෙවත් මේ ජීවිතයේදී මොවුන්ට ලබා දීම සඳහා මේවායේ දොරගුළු විවෘත කිරීම, මේවායේ බාධක ඉවත් කිරීම, මේවායේ මිත්‍යා දෘෂ්ටි බිඳහෙලීම. මෙන්න මේ කරුණු මුල් කොටගෙන තමයි අප ධර්මදේශනා කරන්න කල්පනා කරන්නේ. නිත් නාලිකාවට අප නවකෙක් වෙන්න පුළුවන්. පසුගිය ඉල්මස පුරපස්වක් පොහොදා හවස 7-8 අතර මම ඔබට මුණ ගැහුණා. මට මතකයි. එසේ වුවත් නමින් සමහර විට අසා තිබෙනවා නම් මේ යුගයේ ධර්ම දේශනා කරන කෙනෙක් වශයෙන් තමයි අප සමාජයේ සිටින්නේ. ඒ වගේම ඔබේ නාලිකාවෙනුත් අපට කර ආරාධනයක් පරිදි තමයි නිත් නාලිකාවේ ධර්ම ශ්‍රවණය කරන පින්නතුනුත් ඥානනය කිරීම පිණිස, දැනුවත් කිරීම පිණිස අප ලබාගත් දැකීම, අපේ දැනුම ධර්ම දේශනාමය වශයෙන් බෙදා දෙන්නට කල්පනා කළේ. මේ අනුව මම මෙහෙම කියන්න කැමතියි. දැන් විදේශිකයෙක් ලංකාවට එනවා. කිසිවක් දන්නේ නැහැ. ඔහුට මාර්ගෝපදේශයක් අවශ්‍යයි. එහෙමත් නැත්නම් මාර්ග සිතීමක් අවශ්‍යයි. ඒ ඔස්සේ තමයි
ඔහුට දැක බලා ගන්න, ප්‍රීතිය භුක්ති විඳින්න, වැඳ පුදා ගන්නට අවශ්‍ය නම් අවශ්‍ය තැන හොයා ගන්න පුළුවන් වෙන්නේ මාර්ගෝපදේශකත්වයක් තුළ. අන්න ඒ වගේ බුදුදහම කියලා කියන්නේ ජීවන මාර්ගෝපදේශකත්වයක්. එතකොට තථාගතයන් වහන්සේ මේ ඉදිරිපත් කළ මාර්ගෝපදේශකත්වය ජීවිතය සඳහා ලබා ගන්නවා කියන එක තමයි සැබෑ බෞද්ධකමේ සහ සැබෑ තෙරුවන් සරණ යාමේ අර්ථය. දැන් බලන්න ඔබට පෙනෙන ආකාරයට ඔබ මව්පියන්ගේ මාර්ගෝපදේශකත්වය, ගුරුවරුන්ගේ මාර්ගෝපදේශකත්වය, අධ්‍යාපනඥයින්ගේ මාර්ගෝපදේශකත්වය ලබාගෙන දරුවන් අධ්‍යාපනය සඳහා මෙහෙවනවානේ. ඔවුන්ට දැක්මක් තියෙනවා. සුවපහසු ජීවිතයක් ගත කිරීම සඳහා නම් හොඳින් වැටුප් ලබන්න පුළුවන් වෘත්තියක යෙදෙන්න වෙනවා. දක්ෂයෙක් වෙන්න වෙනවා. අන්නේ සුවපහසු ජීවිතයක් ගත කරන්න මුදල් හබල ලැබෙනවා නම් පුළුවන් කියන ආකල්පය තුළ තමයි අධ්‍යාපනය නැමැති මාර්ගෝපදේශකත්වයේ තුළ හැමදෙනාම කිසියම් ආකාරයක යෙදලා ඉන්නේ. ඒ බැහැර කරන්න බෑ. ඒක ලෞකිකයට අවශ්‍ය දෙයක්. නමුත් මේ අනිකුත් සියල්ල අමතක කොට ඒකපාක්ෂිකව මේ මාර්ගයේ ගියොත් ඔය කින අපේක්ෂිත පරමාර්ථයේ සපිරෙන්නේ නැති බව, ඒ මග ගොස් මහලුවටපත්ව අසාර්ථකව නැත්තම් දුකසේ ජීවත් වෙන අය දැස බැලුවම ඔබට වැටහෙවි. එනිසා මේ මාර්ගෝපදේශකත්වයේ වගේම අධ්‍යාත්මික මාර්ගෝපදේශකත්වයක් ඕනකම තියෙනවා. අරක බාහිර මාර්ගෝපදේශකත්වය, මේක අධ්‍යාත්මික මාර්ගෝපදේශකත්වය. සාමාන්‍යයෙන් මගේ ළමා කාලය තුළ ඉඳලා දකින මම හැම දෙයක්ම ධර්මදේශනාවන් සඳහා එකතු කරනු ලබනවා. කුඹරකට බැස්සොත් සීසාන්න ගවයන් යුගලයක් උදව් කරගෙන ඒ නගුල යන පාරට කියන්නේ අතුර කියලා. මේ අතුරේ නගුල ගෙනියන්න නම් කරගහලා හරියටම දෙන්න අදින්න ඕන. පැත්තකට අදින්න ගියොත් එහෙම අතුර ගෙනියන්න බැරි වෙනවා නගුල. ඒ නිසා කොටුවක් උදව් කරගෙන හරියට සමතුලිත කරගෙන තමයි මේ අතුරේ සීය හාන්නේ. දෙදෙනා සමසමව අදින්න ඕන. අන්න ඒ වගේ මේ ජීවිතය සාර්ථක වෙන්න නම් බාහිර වගේම අධ්‍යාත්මික පැත්ත පිළිබඳවත් අවබෝධයක් තියෙන්න ඕන කියන එක බොහෝ අධ්‍යාපනඥයින්ටත් නැහැ. අන්න ඒ ගැන කවර කතාවද? මේ නිසා යොදන හැම සැලැස්මක්ම බලාපොරොත්තු ප්‍රතිඵල නොලැබෙන, එමත් නැත්නම් අපේක්ෂිත ප්‍රතිඵල අඩු වෙන, එමත් නැත්නම් අවුලකින් කෙලවර වෙන, එහෙම නැත්නම් මේ ප්‍රතිපත්තිය වෙනස් කරන්න සිදු වෙන තැනකින් කෙලවර වෙනවා. කොතරම් දූරදර්ශී වුවත්. මෙන්න මේ නිසා තමයි මිනිසාට බාහිර මාර්ගෝපදේශකත්වයේ වගේම බුදු සමයෙන් පෙන්වන මාර්ගෝපදේශකත්වයක් ජීවත් වීම සඳහා යොදා ගන්න ඕන. නමුත් මා හැදුණු වැඩුණු සමාජයේ නැත්නම් ඔබ හැදුණු වැඩුණු සමාජයේ මේ බුදුදහමේ මාර්ගෝපදේශකත්වයේ ගනු ලබන්නේ ජීවත් වෙලා ඉවර වෙලා ආච්චි ශීල බවට පත් වෙලා විහාරස්ථානයට ගොස් ධර්ම ශ්‍රවණය කරන්න වාඩි වීමෙන්. එතකොට ජීවත් වෙලා ඉවරයි නේද? මරණ බය දැනකොට ධර්ම ශ්‍රවණය කරන එකද වඩා වටින්නේ ජීවිතේ නිරවුල් කර ගැනීම සඳහා මුලින් ධර්ම ශ්‍රවණයකට මේ මාර්ගය ගන්න එකද වඩා වටින්නේ. මේ නිසා මේ රටාව කන පිට හරවන්න වෙලායි තිබෙන්නේ. වඩාත් ධර්මයේ දෙන්න ඕන තරුණ පරපුරට. ඔවුන් තමයි එතකොට එතනින් එහාට ජීවන මාර්ගය සකසා ගන්න. මේ පිළිබඳව ඉතින් මට ලස්සන උදාහරණයක් තිබෙනවා. අපි බලාපොරොත්තු වෙමුකෝ සමාජයට හොඳ අස්වැන්නක් බලාපොරොත්තු වෙනවා. වී හරි, පොල් හරි, තේ හරි මොනවා හරි. අපි ගසමු පොල් ගස කියලා. එතකොට අස්වැන්නක් බලාපොරොත්තු වෙනවා නම් ඒ සඳහා පොහොර දාන්න ඕන. පොහොර සඳහා පොල් පරිශන ආයතනයේ දිගුකල් පරිශන පවත්වලා අස්වැන්න වැඩි අත්හදා බැලීම් කරලා සංයෝගයක් නිකුත් කරනවා බෙල්ල පොළට. මේ ප්‍රමාණයක් මාස 3කට හෝ 6කට වරක් ගසක් කොට යොදන්න කියලා. අපි මේක අරගෙන යනවා ගෙදර. ගොහින් අපි මේ කනාටු පොල් ගස් වලට මේ පොරේ දුවොත් ඒ ගස් උස ගිහින් වැඩි, කල් ගිහින් වැඩි, පොර ටික අහලා ගහ කවුල පාට වෙන්න වඩා වෙලාවක් නැහැ. මොකද කාලය ඉවරයි ඒකේ. හොඳයි මේ පොර නාඹුල් නැත්තම් තරුණ පොල් ගස් වලට යදුවොත් එන ඉතා ඉක්මනින් සමාජයට හොඳ අස්වැන්නක් ලැබෙනවානේ. ඒ වගේම පැලපොල් වලට වෙනත් නිස්දේශයක් වෙනවා. යදුවොත් ඉස්සරහට හොඳ අස්වැන්න ලබා ගන්න පුළුවන්. මා දකිනවා මේ අපේ බෞද්ධකම තුළ මේ බෞද්ධකමේ ධර්මදේශනා නැමැති පොහොර දාන්නේ කල්ලිකුත් වී ගිය පොල් ගස් වලටද කියලා. ඒවත් මහලු අයට විතරද කියලා. ධර්ම ශ්‍රවණය කරන්නේ මහලු අය විතරද කියලා. ඒ නිසා නේද සමාජයට අස්වැන්න ලැබෙන්නේ නැත්තේ. අන්න මේක කන පිට හරවන්න ඕන කියලා මම කියන්නේ ඒකයි.
මේ මාර්ගෝපදේශකත්වයේ දෙන්න ඕන අවුරුදු 15 20 පහ වෙනකොට ජීවත් වෙන තරුණ පරපුරට, දූලට පුතාලට. ඔබ හිතන්න එපා මේ ධර්ම න්‍යාය කියන එක ඔය වනාන්තරගත වුණ අය සඳහා, පැවිදි වුණ සඳහා පමණක් නිර්දේශිත එකක් කියලා. බහුජන හිතාය, බහුජන සුඛාය, අත්තාය හිතාය සුඛාය දේවමනුස්සානං කියන්නේ ඇයි? බොහෝ ජනයාට හිතසුව පිණිස කියන එක. එබැවින් මෙන්න මේ තේමාව සමාජගත කරන්න වෙනවා. බුදු සමය කියලා කියන්නේ ජීවන ප්‍රතිපදාවක්. Tamanගේ ජීවිතය නිර්වෘල් කරගෙන ඉදිරියට ගෙන යන්න අවශ්‍ය සාමාන්‍ය සමාජයට නොපෙනෙන උපදේශ මාලාවක් මේකේ තිබෙන්නේ. මේ උපදේශ අනුගමනය කරන්න ඕන ස්ත්‍රී වුණත්, පුරුෂ වුණත්, ගිහි වුණත්, පැවිදි වුණත්. එතකොට මේ උපදේශ මාලාව ගත්තේ නැත්නම් එතකොට අනුගමනය කරන්න තේරෙන්නේ නැහැ. මම දකිනවා පාසල් අධ්‍යාපනය, දහම් පාසල් අධ්‍යාපනය, පිරිවෙන් අධ්‍යාපනය කියන තුනම පිළිබඳව පුළුල් දැක්මක්, අවබෝධයක් ඇති කෙනෙක් වශයෙන් මේවයින් අපිට හුරු කරන බුදු සමය කිසියම් විශේෂ නිර්දේශයක් සහ දැනුමක් පමණයි. ඒක අනවශ්‍යයි නොවේ, නමුත් ඒක පරිපූර්ණ නැහැ. මෙන්න මේ නිසා එය ප්‍රායෝගික කරගන්න හරි අමාරුයි. ලියන්න, කියන්න, පාඩම් කරන්න, ලකුණු ගන්න, ඒ අකුරක් බී අකුරක් පෙන්වන්නවෙන් එහාට සම්පූර්ණ ප්‍රායෝගික බවක් ලබා දෙන්න තරම් මේ ප්‍රමාණවත් නැහැ. ඒ වගේම සමාජයේ හිතනවා බුදු සමයේ තේරුම් ගැනීම හෝ අනුගමනය කිරීම මහා අමාරු, අපහසු, කරන්න බැරි, ආත්ම ගණනක් වදින්න ඕන දෙයක් කියලා. මෙන්න මේ බාධක, මේ කම්කොටලු තමයි අපේ සිත් වලින් බැහැර යන්න ඕන. මා දකිනවා මෙහෙම. ඔබ දැනගත යුතු දේ ඉතා ටිකයි. නමුත් ඔය දැනගත යුතු දේ ඉතා ටික දැනගන්නේ නැතුව ඔබ දැනගත යුතු නැති මහ විශාල ප්‍රමාණයක් බුදුදහම නමින් දන්නවා. උදාහරණයක් මෙහෙම මම කියන්නම්. වසර 2700ක් තිස්සේ ශාසනය ආපු හැටි. බුද්ධ චරිතය, බුද්ධ ධර්මය, ශාසන ඉතිහාසය, බෞද්ධ සංස්කෘතිය, බෞද්ධ ශිෂ්ටාචාරය සහ අදාළ පුරාවිද්‍යාව ඔස්සේ විවිධ විශේෂ ක්ෂේත්‍ර ඔස්සේ කටපාඩමින් කියන්න දක්ෂව දන්නවා. විශාල පුළුල් දැනුමක් අවුරුදු 2700ක් තිස්සේ. නමුත් තමා ගැන මොනවද දන්නේ? මොකුත් දන්නේ නැහැ. බද්දවග්ගිය කුමාරුන්ගේ කතාවෙන් ආදර්ශයක් ගන්න. කුමක්ද ආදර්ශය? ස්වර්ණාභරණ ටික හොරාගෙන පැන යන කාන්තාවක් පිටුපසළු බඳින වුන්ට ඔත්තුවක් ලබා ගැනීම සඳහා මුණ ගැසෙන්න බුදුරජාණන් වහන්සේ. ඈ කොහෙද ගියේ කියලා හොයාගන්න. මේ පැත්තට කාන්තාවක් යනොත් දුටුවද කියලා විමසුවහම කාන්තාවක් ගැන හොයන එකට වඩා වටින්නේ තමා ගැන හොයන එකද. ඔවුන්ට එකඟ වෙන්න වුණා, ඔවුන් තමා ගැන හෙව්වා. සම්පූර්ණ බුදු සමය කියන්නේ මේ අවුරුදු 2700ක ඉතිහාසය දැනගන්න එකද, තමා ගැන දැනගන්න එකද? තමා ගැන නොදැන මේ 2700ක් දැනගත්තත් අදාළ ඉලක්කයට යන්න ඔබට බෑ. ඒවා අනවශ්‍යයි කියලා කියනවා හැම නෙවෙයි. වෘත්ති වශයෙන් ශාස්ත්‍රයක ජීවත් වීමට ඒ පිළිබඳ පුළුල් දැනුමක් අවශ්‍ය වෙනවා. නමුත් දැනගත යුතු අත්‍යවශ්‍ය දේ නැත්නම් මම මේ දිනවල ඕකට මේ සමාජයේ පවතින උදාහරණයක් ඉදිරිපත් කරනවා. අපි හිතමුකෝ මව්පියන්ගේ කැමැත්තෙන් ගම් දෙකක දෙදෙනෙක් විවාහය සඳහා යෝජිත වුණා. විවාහ අපේක්ෂිත යුවලා. දැන් එතන ඉඳලා ඒ දෙදෙනාට සහ දෙපාර්ශ්වයේ මව්පියන්ට මගුල් ගෙදර සූදානම් කරන්න ගොඩාක් වැඩ තියෙනවා. මම මේ පහතින් සඳහන් කරන දේවල් සහ ඒ කියන්නේ කී සහ නොකී දේවල්. වර්තමාන සමාජයේ හැටියට නම් හෝටල් දෙකක් වෙන් කරන්න වෙනවා. මදු සමය ගත කරන තැන් හොයා ගන්න වෙනවා. ඒ වගේම පින්තූර ගන්න ඕන තැන් හොයා ගන්න වෙනවා. ආරාධනා කාඩ් හදන්න වෙනවා. කේක් හදන්න වෙනවා. මගුල් පෝරුව හදන්න වෙනවා. ඥාතීන්ට ආරාධනා කරන්න වෙනවා. තවත් ඉතින් ඔබට අලුතින් එකතු වෙච්ච දේවල් මම දන්නෙත් නැතුව ඇති. හොඳයි, මේ සියල්ල කරලා මගුල් ගෙදර ලෑස්ති කරලා මංගල උත්සවයත් අරගෙන දැන් මදු සමය සඳහා පිටත් වෙලා යනවා ජෝඩුව. පොලිසිය නවත්තලා බැලුවොත් එහෙම ඒ දෙනාගේ විවාහය පිළිබඳ නීත්‍යානුකූල බව කසාද සහතිකේ නැත්නම් දැන් අර එකක්වත් කළාට වළංගුද මේ විවාහය? අත්‍යවශ්‍ය කාරණාව කොහෙද? කසාද සහතිකේ. 18 පෙන්නනම් කසාද සහතිකයක් සහිතව ගහක් යට හිටියත් පොලිසිය පිළිගන්නවා විවාහය වළංගුයි කියලා. අර ඔක්කොම කළත් කසාද සහතිකේ නැත්නම් විවාහය වළංගු නැහැ. අන්නේ කසාද සහතිකේ නැති විවාහය වගේ තමයි ධර්මයේ දැනගන්න නැතුව ධර්මයේ අවශ්‍ය කොටස දන්නේ නැතුව මේ පවත්තන යන බෞද්ධකම. වටපිට ඔක්කොම දන්නවා, මූලිකයේදී දන්නේ නැහැ. මේ අපේ මේ උත්සාහය මේ වටපිට දැන ගැනීම තහනම් කරන්න හෝ බාධා කරන්න නොවේ. සෑම දිනම දැනගත යුතු මූලික දේ දැන්වා දෙන්නට. ත්‍රිපිටකය සම්පූර්ණයෙන් පාහේ කියවූ කෙනෙක් වශයෙන් සහ පුරා අවුරුදු 40ක් 45ක්
පැවිද්ද තුළ ධර්මයේ පිළිබඳ ගවේෂණය කරපු කෙනෙක් වශයෙන් මිනිසුන්ගේ හිත්වල වෙමින් පවතින්නේ කුමක්ද? වෙන්න ඕන කුමක්ද කියන කාරණේ පිළිබඳව පැහැදිලි අවබෝධයක් අපට තිබෙනවා. මෙන්න මේ සමාජයේ ගත කිරීමටයි අපට අවශ්‍ය. ඒ සඳහා යම් මාධ්‍යයක් අපට ආරාධනා කරනවාද අපි නොකපිළ ඉදිරිපත් වෙනවා. මොකද වර්තමාන සමාජයේ හදන්න පුළුවන් වෙන්නේ මේක සමාජගත වීමෙන්. ඔබ හිතනවා නම් නිවන කියන්නේ මරණයෙන් පස්සේ ලැබෙන දෙයක් කියලා හරි. ඔබ හිතනවා නම් නිවන කියන්නේ අනාගත බුදුවරයෙක් ලබා දෙන්න ඕන දෙයක් කියලා හරි. කොහොමද වර්තමාන සමාජය හැදෙන්නේ? වර්තමාන සමාජයයි හැදෙන්න ඕන. බුදුන් වහන්සේ පහළ වූ සමාජය, ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ සදහම් ලංකාවට ගෙනාවා වූ හින්දුගෙන් පසු සමාජය කොතරම් දැහැමි සමාජයක් වුණාද? ධර්මද්වීපය කියන නමවට පත් වුණේ ඔබ හිතනවාද චෛත්‍යයි විහාරාරාමයි පමණක් ගොඩනැගුණු නිසා කියලා? නැහැ. මිනිසුන් අපරාධකරුවන් නොවි මිනිසුන් දැහැමි ජීවිතයක් ගත කරන්නට සිත් හදාගත් නිසා සහ තේරුම් අරන් අනුගාමී ජීවිතයක් ගත කරන නිසා. මා දකිනවා බුදු සමය හැමදාමත් වර්තමානයේට. මතක තියාගන්න. බුදු සමය හැමදාමත් වර්තමාන මිනිසුන් සඳහා. ඒක බුද්ධ කාලයේ එදා වර්තමානයේ, මිහිඳු යුගයේ එදා වර්තමානයේ, 1505 එදා වර්තමානයේ, 2500 බුද්ධ ජයන්ති එදා වර්තමානයේ. අද නම් අද. තව අතර 5000කට 5 ලක්ෂයකට පස්සේ හරි එදා මිනිසුන්ටයි බුදු සමය අවශ්‍ය වෙන්නේ. මිනිස්සුන්ට නොපෙනෙන, මිනිසා දුකටපත් කරන ඔවුන්ගේ වැරදි ජීවන දර්ශනය ඉවත් කොට නිර්වෘල් ජීවන දර්ශනයකට ඔවුන් යොමු කිරීම සඳහායි අවශ්‍ය වෙන්නේ. මේ සඳහා ඉදිරිපත් කළ යුතු කරුණු බොහොමයි මට. එක් පෙළවල් ඔස්සේ පැහැදිලි කරන්න කරුණු තිබෙනවා. මාවට ආරාධනා කරනවා සවන් දෙන්න. ක්‍රමෙන් සරලව ටිකින් ටික අපි මේ කරුණු පැහැදිලි කරන්න කල්පනා කරනු ලබනවා. සියල්ල එක දවසට එක පැයට කියන්න පුළුවන් කමක් නැහැ. එබැවින් අපට වෙන් වෙන දිනයක් තිබෙනවා. ඒ දිනේ තෝරාගෙන අදාළ වේලාව වෙන් කරගෙන මේ සරල තැන සිට සංකීර්ණ තැනට යමින් ඔබගේ දැනුම දැක්මක් බවට පත් කරගන්න. ඔබට ඉන්පසු ඔබගේ යහපත් කර්තව්‍ය කිසිවක් වෙනස් නොකොට ඇතුළතින් දකින්නා වූ අනුගාමී ප්‍රතිපදාවකට පත් වෙන්න පුළුවන් කමක් තිබෙනවා. මේ කරුණ පැහැදිලි කිරීම සඳහා මම අද පුංචි ගාථා පාඨ ටිකක් ගත්තා. මෙයම තේරුම් ගත්තා නම් හරි. කුමක්ද මේ මම ගත්ත ගාථා දෙකක පාඨ? ඔය ඔබ අප පරිශීලනය කරන ග්‍රන්ථයක් තියෙනවා ධම්මපදයේ කියලා. බුද්ධ කනිකායට අයත් එහි ගාථා සියල්ල එකතු කරලා අත්පතක් වශයෙන් තමයි සමාජගත වෙලා තිබෙන්නේ. ඒක පොතක් කියන අර්ථයෙන් තමයි ධම්මපදයේ කියලා සමහර අය හිතන්නේ. මම නම් දකින්නේ ධම්ම කියන්නේ නිවීම, පදේ කියන්නේ මාවත. ධම්මපද කියන එකේ තේරුම නිවන් මඟ කියන එක. මේහි ගාථාවල සඳහන් සුන්දරත්වය, ගැඹුරු අර්ථය දකිනකොට බුදුරේ කොතරම් ප්‍රඥාවන්තද, බුදුරේකට ලෝකේ ඔක්කොම පෙනලා තිබෙන්නේ නිවන් මඟ පෙන්වන මාර්ග වශයෙන්. සෑම සිදුවීමක්ම උදාහරණයක්. මේ පළවෙනි ගාථා දෙකේ කොටසක් තමයි මේම ගත්තේ මම. තව එතන මුලින් තියෙනවා මනෝ පුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමය කියලාත් ඔබට පාඩම් ඇතිනේ ඔක්කොටම. මොකද්ද මේ පෙන්වන්නේ? ඔබෙන් මම අහනවා මෙහෙම. ඔබ ජීවිතේ සැප විඳින්න කැමතිද, දුක් විඳින්න කැමතිද? මම දන්නවා 100%ක්ම කියන්නේ අපි ජීවිතේ සැප විඳින්න කැමතියි. හොඳයි, ඔබට ගේන්න තියෙන සැප බාධා වෙන්නේ මොනවා කියලාද බුදුන් වහන්සේ මේකේ වදාරලා තිබෙන්නේ? අන්න ඒක තේරුම් ගන්න. තේරුම් ගත්තාම ඔබට ප්‍රායෝගික වෙන්න පුළුවන්කමක් තිබෙනවා. අපි ඉගෙන ගන්න ඕන මිනිසා යනු යන්ත්‍රයක් වගේ එකක් නෙවෙයි. මිනිසා යනු කෘතකය දෙකක එකතුවක්. මිනිසාට කය ක්‍රියාත්මක කරන්නට බැහැ සිත නැතිව. සිහි නැතිලා වැටෙනවා කියලා කියන්නේ සිත අක්‍රිය වෙනවා. මරණයටපත් වෙනවා කියන්නේ සිත ඉවත් වෙලා යනවා. සිත අක්‍රිය වූ කයකට, සිත වෙන්ව ගිය කයකට කිසිවක් කරන්න බැහැ. එසේනම් ඒ සියලු දේවල්ම කරන්නේ වචනෙන්, කයෙන්, සිතින්, සිත මුල් කොටගෙන කියන එක තේරුම් ගන්න තරම් ඔබ තුලින් දැනුවත් වෙන්න. මම මේ පෙන්වන උදාහරණයක් තුලින්. අර මනෝපුබ්බංගමා ධම්මා කියන පදෙන් පෙන්වන්නේ ඒක තමයි සියලුම ධම්ම කිව්වහම එතන හොඳ නරක හරි වැරදි ඕනෑම දෙයකට සිත ප්‍රදාන වෙනවා කියලා පෙන්වන්නේ. සිත ශ්‍රේෂ්ඨ වෙනවා, ඒ වගේම සිතින් හට ගන්නවා, පැහැදිලි කරලා දානවා. මනෝසෙට්ඨා මනෝමය සිතින් හට ගන්නවා. අන්න දැන් තැනට එනවා. මනසාචේ පදුට්ඨේන. ඔබ ජීවත් වෙන්න ගිහින් ඔබේ සිත දුෂ්ට කරගත්තොත්, අපිරිසිදු කරගත්තොත්, කිලුට කරගත්තොත්, ඒ කිලුට සිතින් යමක් කරයිද කියයිද? භාසතිවා කියනවාට. කරෝතිවා කරයිද? තතෝනම් දුක්ඛමන් වේති. දැන් දුක එන්නේ මොකක් නිසාද?
Taman දුෂ්ට වූ සිතින් යමක් කරන කියන නිසා තමයි ජීවිතේට දුක එන්නේ. දැන් මේකේ පෙන්නනොද ජීවිතේ දුකයි කියලා? දැන් ඔබ හිතන් ඉන්නවනේ ඉපදීම, ලෙඩවීම, මහලු වීම දුකයි, මේ ජීවිතේම දුකයි කියලා. ලංකාවේ ගීපදක් තියෙනවනේ එහෙම ජීවිතේම දුකයි කියලා. මේ පෙන්වන්නේ ජීවිතේ දුකයි කියලාද? ජීවිතේ දුකයි නම් බුදුරුන්ටවත් මේ ලෝකේ දුකින් ගැලවෙලා ඉන්න බෑ. නමුත් බුදුරුන් රහතුන් කියලා කියන්නේ දුකින් මිදලා හිටපු අය. ඒ ලෝකේ දුක තියෙනවා නම් උන්වහන්සේලාට මිදෙන්න පුළුවන් නේද? ධම්මපදේශකවාග්ගේ පැහැදිලි කරලා තිබෙන්නේ ආබස්සර දෙවියන් මෙන් අපි පිරිසප වළඳන්නම ඕයමු කියලා. ඒ නිසා කවුරුවත් කියපු හරි කාගෙන් හරි අහපු හරි නැත්තම් පොතකින් පාඩම් කරගත්ත වචනයක් පාඩම් කරගෙන ජීවිතේ දුකයි කියා ගිරව් කියනවා වගේ කියා ඉන්න එපා. මේක අවධානය යොමු කරලා බලන්න. මේ ඔබ සඳහා මේ පෙන්වන්නේ යම් කිසි පුද්ගලයෙක් විකෘති මනසකින්, මනසාචේ පදුට්ඨේන, දුෂ්ට වූ මනසෙන්, විකෘති මනසෙන්, පාපකාරී මනසෙන් යමක් කරයිද කියයිද. ඔහු පිටුපස්සෙන්. ඒක හරි ලස්සන උදාහරණයක්. මොකද ගොනු ටිකක් ඈතින්, මේ කරත්තේ ටිකක් ඈතින් තියෙන්නේ. නමුත් ගොනු හැරෙන පැත්තට තමයි කරත්තේ හැදෙන්නේ. අන්න ඒ වගේ අර දුක් විපාකය ඔබ යන පැත්තට පිටිපස්සෙන් එනවා. මොකක් නිසාද? ඔබ දුෂ්ට වූ මනසෙන් කටයුතු කරපු නිසා. දැන් එහෙමනම් බුදුරජාණන් වහන්සේලා සමාජයට මොකද්ද දේශනා කරන්න ඇති බණ? ජීවත් වෙන්න ගිහින් දුෂ්ට වූ මනසෙන් කටයුතු කරන එක නවත්තා ගන්න. ඕක තමයි බුදු සමයේ තේමාව. ඔබට සැප ඕනේ නම් මේ පෙන්වන්නේ දුකේ නැහැටි. අපි බලමු ඕනනම් ටිකක් කතා කරලා මේ සමාජීය උදාහරණ ටිකක් අරගෙන. මේවා ඇත්තද කියලා. ඔන්න මම කතාවක් දෙකක් කියනවා, ඊටුව වර්තමාන පුවත්පත්වල තියෙන කතා ආශ්‍රයෙන් තේරුම් ගන්න. මස්සිනාල දෙන්නෙක් ලීරලා ගෙදර එනවා වෙහෙස වෙලා. ටිකක් බීමත් වෙන්න පුරුදු වෙනවා. එන ගමන් එක්කෙනෙක් ගීතයක් කියනවා. මේ ගීතයේ තියෙන ශෝකී රාවය අනිත් පුද්ගලයාට අල්ලන්නේ නැහැ. ඔහුගේ හිතට දුකක් එනවා. ඕක කියන්න එපයි කියලා කියනවා. කීප වතාවක් කියනවා, වෙරි නිසා අහන්නේ නැහැ. අර පුද්ගලයාගේ කීර්තිය ඇවිස්සෙනවා. ඒ නිසා ඔහු පසපහර දෙන්න පන්නනවා. පන්නගෙන ගෙදරටම පන්නලා ගිහිල්ලා ඇති වුණ අරුබුදයේදී මේ පුද්ගලයා මේ තමන්ගේ සහෝදරියගේ ස්වාමි පුරුෂයා මිය යනවා. දැන් මේ හිරගෙදරින් කතාවක් මම කියන්නේ. දැන් ඔහුට මොකද වුනේ? වැරදි කරු බවට පත් වුන නිසා ඔහුට එල්ලුම් ගස් නිය වෙලා දැන් පොරකෙට නිය වෙලා ඉන්නේ. දැන් පශ්චාත්තාපේ. මේ පශ්චාත්තාපේ හිරගෙදරින් ඉන්න තමයි කියන්නේ මත්පැන් බීලා එදා මම විනාඩි 3ක් ඉස්මැතිකේ වැරද්ද. මගේ නංගිට ස්වාමි පුරුෂයෙක් නැහැ, දරුවන්ට ජීවන මාර්ගයකුත් නැහැ, මට ජීවිතයකුත් නැහැ. දැන් මේ පුද්ගලයාද මේක කළේ ඒ මොහොතේ දුෂ්ට වුණු මනසද? දැන් මේ දුෂ්ට වූ මනස නැගණියගේ ස්වාමි පුරුෂයාට හෝ නැගණියට සැපද දුන්නේ? ඒ වැරද්ද කරපු පුද්ගලයාට එල්ලුම් ගස් ගිහින් දැන් සැපද දීලා තියෙන්නේ? කල්පනා කරලා බලන්න. මම මේ ළඟදී දකිනවා CCTV කැමරාවක දර්ශනයක් ප්‍රවෘත්තිවලදී. වැසි ඇදහිලෙන සන්ධ්‍යා යාමයක වැහි පොද වැටෙන තැනක එනවා තරුණයෙක් කඩේකට. රැයට ආහාරයක් ගෙන යන්න එනවා ඇත්තේ. මම ගොඩක් කියන්න පුළුවන්, 1-2 කියන්නේ කතාව තේරුම් ගන්න ඕන නිසා. එතකොට මං හිතන්නේ රටේ පවතින මූල්‍ය තත්ත්වයක් එක්කලා කොත්තු රොටි හරි ආහාර පාසලේ මිල වැඩි වෙලා වෙන්නේ නැති. අවශ්‍ය මුදල ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේ නිසා දෙදෙනා අතර බහින් බස් වීමක් ඇති වෙනවා. බහින් බස් වෙලා කේන්තියෙන් ගෙදර යනවා. ආපහු එනවා පෙන්නන්නේ පිහියකුත් අරගෙන. දැන් පිහියකුත් අරන් ඉන්නේ ආදරෙන් නෙමේ, පදුට්ට මනසින්නේ. දේශයෙන් මත් වෙලා. පිහිය අරන් ඇවිදින් මුදලාලිට එකක් කොටනවා අතට. එතකොට මේක කලබගෑනියක් අවුලක් බවට පත් වෙනකොට විවාහ හෝටලේ පිටුපස හිටියා වූ මුදලාලිගේ පුතා සහ සේවකයෝ ඉස්සරහට එනවා. ඉස්සරහට එන්නේ මෝල් ගහයිමත් අරගෙන. රූපවාහිනියෙන් පෙන්නනවා, නැත්නම් CCTV කැමරාවෙන් පෙන්නනවා ප්‍රතික්‍රියාව. ඒ පුද්ගලයාට නැගිටින්න බැරි වෙන්න මෝල් ගස් වලින් තලලම මරපු එක. දැන් කියන්නේ මේ ද්වේෂය නැමැති දුට්ට වූ මනස මුදලාලියට යහපතක් කළාද? පාරිභෝගිකයාට යහපතක් කළාද? මෝල් ගස් පහර ඉදිරිපල කරපු අයට යහපතක් කළාද? එක්කෙනෙක් පරලෝ, අනිත් කෙනා රෝගිය, අනිත් ඔක්කොම ජීවිතාන්තය දක්වා ඔප්පු වුණාම ඒ කැමරාව තුල ඔප්පු වෙලා තියෙන පහර දුන්නාය එල්ලුම් ගස්. දැන් වර්තමානයේ මෙවඳු කතා 100ක් හමාරක් පත්පත්වල යනවා එනවා. දැන් මේවා කළේ කවුද? නීතිය කියාවි මිනිසුන් මේවා කළේ කියලා. ඔබටත් පෙනෙවි මිනිසුන් කරනවායි කියලා. ඒක බැලු බැලමට හරි. ඒක ඇහි දැක්මට හරි. නමුත් බෞද්ධ දර්ශනයට, බුදුන් වහන්සේගේ දර්ශනයට අනුව නෑ. ඔය ඔක්කොම කළේ දුෂ්ට වූ මනස, කෝපසහගත මනස. එනිසා අන්න මනසාචේ පදුට්ඨේන බාසතිවා කරොතිවා ඔප්පු වෙන තැන්. දැන් ඔබට මේ අනිත් අයගේ සමාජයේ මෙවදු දේවල්
දකින්න හම්බ වෙනකොට ඊට පස්සේ බුදුබණ ඇත්ත කියලා තේරෙන්නේ නැද්ද? දුෂ්ට වූ මනසෙන් ජීවිතේ කටයුතු කරන්න හොඳ නෑ කියලා තේරෙන්නේ නැතිද? දුෂ්ට වූ මනසෙන් කටයුතු කරලා ඊට පස්සේ ජීවිත අවසානයේ සිල් ගන්න හරි බණ හරි ගියාට අර කරගත්ත කර්ම විපාක ටික ගෙවා ගන්න කල් තිබෙනවද? මා දකිනවා 2005 විතර සිද්ධියක්. ඒක ඇත්තක් නිසා සහ ප්‍රවෘත්ති තිබුණ නිසා කියන්න. මේක විරේගුව තුළ සිදුවෙන දෙයක්. මේ රේගු තුළ ඇති වුණා වූ අරුබුදයක් තුළ රේගු අධ්‍යක්ෂවරයෙක් තවත් රේගු අධ්‍යක්ෂවරයෙක් මරනවා. අහුවෙනවා. අහුවෙලා පරලෝකීය අනිත් පුද්ගලයා අතර වාංච දාලා දැන් මේ එල්ලුම් ගස් නියම වෙලා අරන් යනවා පෙන්නනවා. හැබැයි hina වෙවි ගියේ මොකද දැන් එල්ලුම් ගහ ක්‍රියාත්මක නොවන නිසා. නමුත් දැන් බේරෙන්න පුළුවන් වුණාද? දැන් මේ විදිහට මේ මිනිසුන් අතර කමේ රටේ ලෝකේ ආගම් තුල අපරාධ කරන්නේ මිනිස්සුද දුෂ්ට වූ මනස විසින් මනසේ මෙහෙයුමක්ද? මේ සමාජයේ දුකින් ගලවා ගන්නට නම් සමස්ත සමාජයේ තේරුම් අරගෙන දුෂ්ට වූ මනසෙන් කටයුතු කිරීමෙන් මිදෙන්න උත්සාහ කරන්න ඕන නේද? බලන්න බුදුන් වහන්සේගේ මාර්ගෝපදේශකත්වය කොයි ඉතින් මේක ගන්නවද? මේ වෙනුවට දුෂ්ට වූ මනස තියාගෙනම බාහිර වශයෙන් සාටෝ පාටව සහිත ආගමික ජීවිතයක් ගත කරනවා ලෝකේ ඉන්න ඔක්කොම. මට පේන්නේ හැටි. අපිට ලැබී තිබෙන අනුව ප්‍රසන්න මනස ගැනත් කතා කරන්න ඕන. නමුත් මේක ඔබට අවබෝධයක් වශයෙන් පැහැදිලිව කියලා දෙන්න ඕන. කුමක්ද ආගමික ජීවිතය කියලා කියන්නේ? ඔබට නම් පැවිද්දේදී නම් සිවුර, කෙස් නැති හිස සහ පාත්‍රය. ගිහි සමාජයේ නම් පොයට සුදු ඇඳුම. දවස පොය දවස. හඳ පිරෙන දවස. නැත්නම් පොය හතරක්. සංකේතය ධර්ම චක්‍රය එමත් නැත්නම් බුදු සරණයි. ඉතින් මේ අදාළ දිනවලදී ඉතින් බොහොම බෞද්ධ චර්යාව පිටට පෙන්වනු ලබනවා. තවත් ආගම් තියෙනවා රටේ. දවස ඉරිදා. සංකේතය කුරුසිය. භාවිතය බුදු සරණයි වෙනුවට දේව පිහිටයි හරි ආමෙන් හරි මොකක් හරි. ඒගොල්ලොත් ඉරිදාට ගිහින් ඒ දේ කරනවා. තවත් කට්ටියකට සිකුරාදා. ඇඳුම වෙනත් විදිහක් පවතිනවා. ආඥා තියෙනවා දවසට 5 වතාවක්. ඒ වගේම සිකුරාදා වගේම ඒකේ අල්ලාහ් එහෙම නැත්නම් යාඥා කිරීම තියෙනවා නැත්නම් තරුවයි හඳයි. තවත් ලෝකෙ මෙහෙම තියෙන්න පුළුවන්. ඔය ඉන්දියාව දිහා ගියාපුවාම එහෙම හනුමන්තගේ පින්තූර පෙන්වනවා. හතරම පැත්ත ගියාම තව දිවි. මේ විදිහට හැමෝටම ආගමික සංකේත තියෙනවා. මේ සංකේත යොදාගෙන අදාළ දිනවලදී බාහිර වශයෙන් ආගමිකව පෙන්වන ඇරුණාම මේ සමස්ත ලෝකෙම කවුද දුෂ්ට වූ මනස අතහැර කටයුතු කරන්න උත්සාහ කරන්නේ? මොන පොතේ දේක පැහැදිලිව තිබෙන්නේ? ඔබ දන්නේ නැති වුණාට මගේ පොත් කබඩ් එකේ බයිබලය, කොරානය, භගවත් ගීතාව සහ සම්පූර්ණ ත්‍රිපිටකය තිබෙනවා. මේ සියල්ල කියවීම තුළ මම දකින්නේ බුදු සමය තරම් හොඳට හිත හදන දහමක්. දුෂ්ට වූ මනසින් මිදෙන ආකාරය කියා දෙන දහමක් අර පුංචි පුංචි තනි ග්‍රන්ථවල නැහැ. ඒවා තනි ග්‍රන්ථයක් විතරයි. අපිට පොත් 58ක් 60ක් තියෙන ග්‍රන්ථ සමූහයක් තිබෙන්නේ. ඒකේ අවුරුදු 45ක් තිස්සේ කරපු දේශනා තිබෙන්නේ. මේවා හදාරා මේවා අපේ ජීවිතයට එකතු කර ගැනීම තුළින් ලබාගත් ජීවිතයේ ආරම්භයේ පටන්ම අර අසුන්දර පැත්තට හරවා ගන්න නැතුව අසුන්දර ටික අයින් කරන සුන්දර පැත්තට හරවා ගත්තාම බුදුන් වහන්සේ ධර්ම දේශනා කරලා තිබෙන්නේ දුක් විඳින්නද දුකටපත් වෙන්නද දුකෙන් මිදෙන්නද. ඔබ මේ මාර්ගෝපදේශකත්වයේ ගන්න ඕන නේද? මේකේ තියෙනවා පැති දෙකක්. අපි බලමු ඊළඟ ගාථාවට ගිහින්. අර වගේමයි පෙන්වන්නේ. මේක මම සිත පිළිබඳ විග්‍රහයක බාරට ගැඹුරට යන්නේ නැහැ. ඉස්සරහට පැහැදිලි කරන්න කල්පනා කරනවා. මනසාචේ පසන්නේන. අර ප්‍රසන්න සිතකින් යමක් ඔබ කරනවද කියනවාද? වාසතිවා කරෝතිවා. අන්න ළඟම ඡායාව වගේ. ඡායාව වගේ සැප විපාක එනවා. දැන් අර කරත්ත රෝදේ කරත්තේ පිටපස්ස යන කරත්ත රෝදේ පැත්ත පිළිබඳවත් මට කියන්න ඕන. ගවයා වමට හැරුණොත් කරත්ත රෝදේ වමට හැරෙනවා. ගායවත් දකුණට හැරුණොත් දකුණට හැරෙනවා. අන්න ඒ වගේ මේ දුෂ්ට මනසෙන් කරන්නා වූ පාප කර්ම වල අඩු වැඩිකම් අනුව පාප ධර්මයට අනුවුනොත් සම්පූර්ණ පාපේ වැඩි වුණොත් එම අපාය පැත්තට හැරෙනවා විපාකයේ සඳහා. නමුත් පෘථග්ජන භාවය තුළ පුණ්‍ය කර්මය කළා කියලාවත් අවිද්‍යාව දුරු වෙන්නේ නැහැ. පුණ්‍ය කර්මයට සැප විපාක තිබුණත් මේ දුක් විපාක ගේන කොටසේ මිනිසුන් අතර රොහ දෙවියන් අතර පැත්තට ගියත් බුදුන් වහන්සේ වදාළ දුක්ඛ කියන එකෙන් නිදහස් වෙන කෙනෙක් නැහැ. අර හැරෙන පැත්තට, පව් පැත්තට, පින් පැත්තට, කරත්ත රෝදේ ගුණා හැරෙන පැත්තට යනවා වගේ. ඒ වගේම පාප කර්මික විපාක ඒ මොහොතේ විපාක දෙන්නේ නැහැ. සියල්ල පසු කාලීනවත් විපාක හමු වෙනවා. අර ගුණාට ඈදින් තමයි කරත්ත රෝගේ තියෙන්නේ. නමුත් සැප විපාකය සෙවණැල්ල වගේ ළඟ තියෙනවානේ. ඒ නිසා මේ සැප විපාකේ පෙන්වනු ලබන්නේ
අර හොඳ දේවල් කිරීම තුළින් ලැබෙනා වූ ලෞකික සැප කියන අර්ථයෙන්ම නොවේ ඊටත් එහාට තිබෙනවා. නමුත් දැනට අපි ඒක ගනිමුකෝ. එතකොට ඔබේ ජීවිතේ ඔබ ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ සැපවත් නම් දැන් මම කියවනේ ඔබ 100%ක් සැප කැමති අය කියලා. සැප කැමති නම් බෞද්ධ කියන තේමාව තුළ බුදුන් සරණ යමි කියන වචනේ කියලා බුදුන් වහන්සේගේ ඉගැන්වීම් වල විශ්වාස කරනවා නම් ඔබට ඔබේ ජීවන ප්‍රතිපදාව විදිහට ඔබ දුෂ්ට මනසේ ක්‍රියාවක් තෝරාගත්තොත් ඔබට සැප හමු වෙයිද? ඔබපත් වෙන දුකට වග කියන්න ඕන අම්මද තාත්තද බුදුරජාණන් වහන්සේද සමාජයේද ඔබද? තේරෙනවද තථාගතවරුන්ගේ ඉගැන්වීම් වල වටිනාකම? තුම්මේහි කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගතා. තථාගතවරු මාර්ගෝපදේශකරු පමණයි ඔබ කල යුත්තේ කරන්න වෙනවා. ඔබ වැරදි පැත්තට කල යුත්තේ නිසා නේද ඔබට දුක හම්බ වෙන්නේ. ඒ නිසා ජීවිත දුකයි නෙමෙයි. ලෝකේ දුකයිත් නෙමෙයි. ඔබ කරන කියන ක්‍රියාකාරකම් අනුව ඔබ දුක් වැඩි කරගනු ලබනවා. දිනක් විසාකාව බුදුන් වහන්සේ වෙත එනවා අමුතු ඇඳුමකින්. අර සූසැට බරණින් නොවි එන්නේ. තෙත රෙදි හැඳගෙන තෙත සහිත කෙස්, ජලයේ බේරෙන කෙස් සහිතව. ඒක බුදුන් වහන්සේට අමුතු දෙයක්. එසේ පැමිණීමට හේතු වීම සද්දී ඈ කියනවා මිනිබිරියක් මියගේ නිසා හටගත්ත ශෝකය කියලා. මේ කතාව ටිකක් දිගයි. බුදුන් වහන්සේ හරි ලස්සනට පෙන්නනවා මේ කතාව. දැන් එයාගේ ශෝකය පිළිබඳ විමසද්දී උන්වහන්සේ විමසනවා ඔබට මිනිබිරියෝ කීයක් හිටියම මේ එක්කෙනෙක් මිය ගිහින් දුකටපත් වෙලා. එයාගත් කරටම කියනවා නගරේ ඉන්න ඔක්කොම මිනිබිරියෝ වෙනවා නම් කැමතියි කියලා. ඒ උත්තරේ පදනම් කොටගෙන තමයි ඊළඟ ප්‍රශ්නේ අසන්නේ. දවසට කී දෙනෙක් මෙනුවර මේ යනවාද? ස්වාමිනී 10 දෙනාගේ සිට දෙන්නාදක්. දැන් සියලු දෙනා මිනිබිරියෝ වුණොත් එහෙම දවසකට මරණ 10යි නැත්තම් 2යි. එතකොට දැන් තෙතරදී අඳින්න වෙනවා, ඔළුව තෙමා ගන්න වෙනවා දවසට 10 වතාවක්. එවිට විසාකාවෙනි ඔබට කිසි දවසක වියලි ඇඳුම් ඇඳගෙන වියලි කෙස් සහිතව ඉන්න ලැබෙනවද? නැහැ. ස්වාමීනි මට එක මිනිබිරියක්වත් එපා. අන්න තේරුණා. මෙන්න මෙතනදී බුදුන් වහන්සේ වදාारू වචනයක් තියෙනවා ඒක විසාකාවට පමණක් නොවම සමස්ත සමාජයටම වදාළ වචනය බව තේරුම් ගන්න. ඊසංකෝ විසාකේ සතං ප්‍රියානි සතං තේසං දුක්ඛානි. විසාකාවෙනි ජීවත් වෙන්න ගිහින් ලෝකෙත් එක්කලා ඇලෙන ගැටෙන කරුණු 100ක් හදාගත්තොත් දුක් 100ක් තිබෙනවා. දැන් මේකේ පෙන්වන්නේ ලෝකේ දුකයි කියලාද? නෑ. ඇලෙන ගැටෙන සංඛ්‍යාව අනුව දුකයි. එතකොට ළමා කාලයේ දුක් අඩුයි තරුණ මහලු කාලයේ දක්වා පෘථග්ජනකා ජීවිත ගත කළොත් තමන් නේද දුක් නැමැති ආගාධයටපත් වෙන්නේ. අන්න බුදුසමයේ ආభాසයේ මාර්ගෝපදේශකත්වයේ ගන්න නැතුව හිතුවක්කාරී ජීවිතයක් ගත කළොත් ඊට පස්සේ හදන්න බැරි තරම් දුක්ගඩකටපත් වෙලා හිඳ විඳවන්න සිද්ධ වෙනවා. නමුත් ඒක තේරුම් ගන්න පුළුවනි නම් මුලදී අර 100 දක්වා උපරිමේ දක්වා යන්නේ නැහැ. 100 නෙමෙයි සමහරට ඔබගේ ජීවිතේ 1000ක් වෙන්න පුළුවනි. එකකින් දෙකකින් 20කින් තේරුම් අරන් ආපහු හදන්න පුළුවන් නේ. මේ දේශනාවේ තියෙනවා ඇලෙන කරුණු එකක්වත් නැති විට දුක් එකක්වත් නැත කියලා. අන්නේ ඇලෙන කරුණු එකක්වත් නැතිවීමෙන් දුක් එකක්වත් නැති ජීවිතයකට පත් කිරීම සඳහා අදාළ මාර්ගෝපදේශකත්වයන් නොවේද මේ ත්‍රිපිටක ධර්මයේ තුල පවතින්නේ. මා දකිනවා ලස්සන කතාවක් තිබෙනවා මේ ලෝකේ. කොමක්ද ඒකට කියන්නේ? මිනිසා හදා රට හදමු. අපි හදන්නේ රට හදලා මිනිස්සු හදන්නනේ. නැහැ. උදාහරණ දෙකක් අරන් පෙන්නන්නම් මම. මෙහෙම කියවනක් තියෙනවා. උදෑසන අවදී ඔබගේ මිදුල අතු ගා ගන්න. එවිට මුළු ලෝකෙම පිරිසුදු වේ. මොකද හැමෝටම මිදුලක් තියෙනවා. තම තමන්ගේ මිදුල අතු ගා ගත්තාම ලෝකෙ ඉතුරු වෙන්නේ නැහැ. නමුත් තමන්ගේ මිදුල අතු ගා ගන්න නැතුව ඉදලේ ඉර ටික අතට අරගෙන කොහොමිට උලුක් කරන අනිත් අයගේ ගෙවල් වලට අතු ගා ගන්න මිදුල කියලා. හැමෝම අනුන්ට ඉදල් මිටි උලුක් කරන්න ගියොත් එහෙම අතු ගෑවෙනවද? ලෝකෙ පිරිසුදු වෙනවද? නැහැ. අර පෙන්වන්නේ මොකද්ද? අප විසින් අපේ හිත හදා ගන්න ඕනේ කියන එක. ඔක පිළිබඳව මම මතක් කරන දෙයක් තියෙනවා අති ගෞරවනීය මඩිහි පඤ්ඤාසේ මහානාහිමියන්ට ගෞරවයක් වශයෙන්. උන්වහන්සේ තමයි මේ උදාහරණ ඉදිරිපත් කළේ මගේ තරුණ ළමා කාලයේදී. මේක දර්ශනයක් මතක තියාගන්න. මේක ඔබට පැහැදිලි කරලා දෙන්නේ ඔබේ ජීවන ප්‍රතිපදාව බවට පත් වෙන්න. මේක පෙන්නනවා කොලයක් තියෙනවා. මේ කොලේ පින්තූර දෙකක් දෙපැත්තේ තිබෙනවා. එකක් තමයි මිනිසෙකුගේ ශරීරය. එතකොට එහි අත්පා සහිත නාඩි සිරා සහිත රතු නිල් සහිතව ඇඳලා තිබෙන්නේ. නාඩි කියන එක රතු පාටින් සිරා සහිතව නිල් පාටින්. මේක අනිත් පැත්තේ තියෙනවා ලෝකේ සිටියමක්. එතකොට දැන් මේක ප්‍රයෝජනයට ගන්න ඕන දෙයක්. නමුත් මේක දරුවෙක් ඉරලා තියෙනවා කෑලි කීපයකට. බැලුවම දැන් ලෝක සිටියම ප්‍රයෝජන ගන්න විදිහක් නැහැ. මොකද ඉරලා. ලෝක සිටීමේ හැමතැනම පුංචි පුංචි ඉරි තියෙන්නේ හොයන්න බෑ අලවා ගන්න විදිහක් නැහැ.
මේක පරීක්ෂා කරන අයිතිකරුට පෙන්වනවා මේකේ අනිත් පැත්තේ තියෙනවා මිනිස් රූපයක් කියලා. මේ මිනිස් රූපේ පැත්ත හරවගෙන හිස තියෙන තැනට හිස, මූණ තියෙන තැනට මූණ, කන තියෙන කනට, අත තියෙන තැනට අත තියලා හදාන යනවා. සම්පූර්ණයෙන්ම ඔහුට මිනිස් රූපය හදන්න පුළුවන් වෙනවා. දැන් අනිත් පැත්ත හැරවලා බලපුවම රට හැදිලා නැද්ද? ලෝකෙ හැදිලා නැද්ද? මිනිසා හදා රට හදමු. බුදු සමය එකයි. නිසා මිනිසා හදන්නේ නැතුව ආර්ථික විද්‍යාඥයින් තවත් අය කොතරම් මේ රට හදන්න හැදුවත් මිනිසාගේ මනස පදුට්ට වෙන තරමට මොකද වෙන්නේ? ලෝකෙ දුක වැඩි වෙනවා. ඔවුන් විසින් ලෝකෙ දුකටපත් කරනවා, ඔවුනුත් දුකටපත් වෙනවා. දැන් තේරෙනවද මේ ගාථා දෙකේ තියෙන තේරුම? මේක මම කතා කළේ ලෞකිකාර්ථය පමණයි. මේකට ලෝකෝත්තර තිබෙනවා. මතක තබා ගන්න. අන්නේ නිසා බුදු සමය කියලා කියන්නේ ජීවන ප්‍රතිපදාවක්. අපට එහෙමනම් අපේ දුෂ්ට වූ මනස ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව අවබෝධයක් ලබාගෙන ඒ වළකා ගන්නට, ඒ පාලනය කර ගන්නට සහ අනතුරුයින් සම්පූර්ණයෙන් ඉවත් වෙන්නට තථාගත බුදු පියාණන් වහන්සේ ස්වකීය ජීවිතය තුල යෝජනා කරනවා. ජීවිතය තුල මරණින් එහා පැත්තේ එහෙම නෙමෙයි. තේරුම් ගන්න ඕන කාරණාව. මෙන්න මේ කරුණ කාටද දැන් ලබා දෙන්න ඕන? මේ ලැබෙන්නේ පොහොර. දැන් මේ පොහොර කනාටු ගස් වලට දැම්මහම අස්වැන්න වැඩි වෙයිද? නැහැ. අවාසනාවකට 5 6 7 8 9 පන්ති වලට එනකොට අධ්‍යාපනයේ නැමැති තරඟයට ලෑස්ති කරනවා ගුරුවරුනුයි මව්පියනුයි අධ්‍යාපනඥයෝ ඔක්කොම. ඒ තරඟය තුලත් ආයෙත් පවතින දුෂ්ට මනස. ඔවුනොන්ට එරෙහිව ඊර්ෂ්‍යා කරන, ප්‍රශ්න පත්‍ර පෙන්වන්න නැති, ආංගන බොරු කරන. දැන් එතන ඉඳලම මේ තරඟය තුල අර දුෂ්ට මනස පෝසත් කරන අධ්‍යාපන රටාවකට තමයි මේ රට යොමු වෙලා තිබෙන්නේ. තව ඔකට ටිකක් හරි කියලා දෙන්න තියෙන දහම් පාසල 9 10 පන්ති වෙනකොට දරුවෝ දහම් පාසලේ නෑ. මොකද එදාට පෞද්ගලික පන්ති. පෞද්ගලික පන්ති කරන අයයි, ඒක තහනම් කරග බැරි රජයයි, ඒ වගේම ඒවට උදව් කරන අම්මලා තාත්තලායි, ඒ ගුරුවරුයි මේ සේරම මේ දරුවන්ගේ මානසික විකාශයෙන් සිදුවෙනා දුකටපත් වෙනකොට වෙදකට අනාගතේ වග කියන්න ඕන. මෙහෙම මම කිව්වයි කියලා මතක තියාගන්න. මේ කරන අපරාධය තවදුරටත් මේ සමාජය තවදුරටත් දුකටපත් වෙන, දුකින් පීඩිත මිනිසුන් බවට පත් වෙනවා. යරුණාම අගට ගිහින් හදන්න බෑ මේක. හදාගන්න කාලෙකුත් නැහැ. අපි අපේ මුතුන් මිත්පන් ඇසුරු කරලා තිබෙනවා. අපේ මව්පියන් ඇසුරු කරලා තිබෙනවා. අවාසනාවකට ඔවුන්ට පිරින්න එහාට බුදුදහමක් හමුුනේ නැහැ. මේ සිත හදාගන්න දහම පිළිබඳව. ඔවුන් ශික්ෂාපද සංවරයක ඉඳමින් පින්දහම් කරමින් යහපත් දේ කළා. නමුත් අයහපත වළකින්න බැරි වුණා වුන්. මුතග්ජන කියන එකේ තේරුම පුණ්‍ය කර්මයන් කරන්නේ නැහැ කියන එක නෙවෙයි. නමුත් දුෂ්ට වූ මනස පාලනය කරගන්න අවශ්‍ය අවබෝධය ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේක සම්පූර්ණයෙන්ම ලෝකෙ මෙතෙක් බිහි වුණා වූ හොඳම මනෝවිද්‍යාව. වර්තමානීත් මනෝවිද්‍යාඥයන් යම් යම් දේවල් පැහැදිලි කරන්නේ. නමුත් මේ මනස සම්පූර්ණයෙන්ම දැකලා නෙමෙයි. මේ මනෝවිද්‍යාඥයා, බුදුන් වහන්සේ නැමැති මනෝවිද්‍යාඥයා සම්පූර්ණයෙන්ම මනස විශ්ලේෂණය කරලා හොයාගත්තා මේ ලෙඩේට මුල. හොයලා උන්වහන්සේ බෙහෙත සම්පූර්ණ කරගෙන, බෙහෙත් බිදලා නැත්තම් සුව කරගෙන අනතුරුව අන්න ඒ මාර්ගෝපදේශකත්වය තමා ලැබූ සැනසීම ලබා සමාජයට ලබා දෙන්න තමයි මේ ධර්ම ප්‍රචාරක ව්‍යාපාරයක් තියත් කළේ. වාසනාවකට එහි වටිනාකම තේරුම් ගත්ත තෙර පරපුර උන්වහන්සේගේ ඇවෑමෙන් පසු මේක රකින්න ඕනයි කියලා කටපාඩමින් බාහනක පරම්පරාවක් මගින් භාරතය පුල ආරක්ෂා කළා. 236කට පසුව ලංකාවට ගෙන ආවා. ලංකාවේ බාහනක පරපුර මගින් බලගම්බා යුගයේ දක්වා කටපාඩම් කරගෙන ආරක්ෂා කළා. අනතුරු කටපාඩම් කර ගැනීමේ අවධානම දැකලා ඔවුන් ඒ ග්‍රන්ථාරූඪ කළා. අද වගේ කඩදාසි තිබුණ නැති වුණාට තාල පුස්තක හෙවත් තල් ගහේ කොළ සකස් කරලා ග්‍රන්ථාරූඪ කළා. මේ ග්‍රන්ථාරූඪ කළ දේවල් අනතුරුව පිටපත් කරමින් විහාරස්ථානවල පොත්ගුල් හදාගෙන පිටපත් වේයන්න කන්න දෙන්නේ නැතුව, කවන්ට කන්න දෙන්නේ නැතුව පාඩම් කරමින් නොකරමින්, අනුගමනය කරමින් නොකරමින් අද දක්වා ප්‍රේසම් කළා. මේ ත්‍රිපිටකය අපට හමු නොවෙන්න අපට බුදුන් හෙළි කළ දහමක් හමු වෙන්නේ නැහැ. පිළිමයක් විතරයි ඉතුරු වෙන්නේ. එබැවින් මේ ත්‍රිපිටකය අපට පරිහරණය කිරීම සඳහා මේ දක්වා සුරක්ෂිත කළ සියලු තෙර පරපුරේ අයට වැඳ නමස්කාර කළ යුතුයි. අසීමිත ගෞරව කළ යුතුයි. මොනතරම් අඩුපාඩු තිබුණත් අඩුපාඩු වලට උන්වහන්සේලා විපාක විඳීවි. නමුත් රැකලා දීපු එක ලොකුම දෙයක්. ඒ ලොකු දෙය තුල අර පුංචි අඩුපාඩුකම් යට වෙලා යනවා. ඒ වගේම අපිට මේ රැකලා දුන්න ත්‍රිපිටකය කියවලා තමයි අපි මේ කරුණු පැහැදිලි කරන්නේ දේශකින් වහන්සේලා වශයෙන්. ඒ වගේම තවත් පැත්තක් තිබුණා මේකේ. ඒ තමයි සිවුරුපටිය කරේ බැදීමෙන් ගේන්නා වූ සම්ප්‍රදායික මහානකම වෙනුවට ගුරුවරයාගේ අවබෝධය ශිෂ්‍යයාට ලබා දෙන එක.
මේ අවබෝධයෙන් ශිෂ්‍ය පරම්පරාව මං හිතන්නේ ඔය කතා කරන මලියදේව කියන නමත් සමග අතුරුදහන් වුණාදෝ කියලා. එදායින් පසුව මේ මනස මුල් කොටගෙන ශික්ෂණ ප්‍රතිපදාව වෙනුවට නැත්නම් මේ ප්‍රතිපත්තමේ පූජාව වෙනුවට ආමිෂ පූජාව ඉස්සර වෙලා මනස හදාගන්න නැති පූජාවකට සමාජයේ වැටුණාදෝ කියලා මම කල්පනා කරනවා. නමුත් තථාගතයන් වහන්සේගේ ඉගැන්වීමක් තුළ පවතිනවා. කොමක්ද? තථාගතප්පේත ධම්ම විනයස්ස. තථාගතයන් වහන්සේ මනාව අවබෝධ කළා වූ ධර්ම විනය යට වුණොත් බබලන්නේ නැහැ, විවෘත වුණොත් බබලනවායි කියන එක. ඒ නිසා 1505න් පසු 1948 දක්වා පෘතුගීසි, ලංගීසි, ඉංග්‍රීසි යුගය තුළ බුදු සමයට හොඳ කලදසාවක් නෙමෙයි, රාජ්‍ය අනුග්‍රහයක් ලැබුණේ නැහැ, යම් ආකාරී පරිහානි යුගයක්. ඒ නිසා අපි හිතනවා බුදු සමයේ පෙන්වන උත්තරීතර ප්‍රතිඵල සමාජයෙන් තුරන් වෙන්න ඇති කියලා. නමුත් ඒ සියලු දුක් ගැහැට විඳිමින් දානි හම්බුනේ නැත්නම් උයාන වළඳලා තමන්ට තිවිච්චාද මහ විහාරව තිබුණා වූ කිත්තතු නිසා මේ සද්ධර්මය රැකලා දීලා තිබෙනවා. එහෙනම් මේ මොකටද? යලිත් වතාවක් මත කරගන්න. හොඳයි, මාර්ගඵල නැති වෙලා ගියා නම් ආයෙ ඇති වෙන්න පුළුවනිද? කෙනෙක් එහෙමත් කියනවානේ ඔය භික්ෂුණී ශාසනය සම්බන්ධයෙන් මහ ලොකු පඬිත වාක්‍යයක් කියන්නේ භික්ෂුණී ශාසනය දැන් ඉවරයි, ආයෙ අනාගත බුදුහාමුදුරුවෝ වෙනකම් පහළ වෙන්න බෑ කියලා. ඒකත් පුරුෂාධිපත්‍ය මතක තබා ගන්න. ධර්මයේ තියෙනවා නම් කාටවත් ආයෙ නිවන් මඟ හෙලි කරගන්න එක පාලනය කරන්න පුළුවන්. දෙක ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයක් නැහැනේ. නෑ, අපි ඉඩ දිය යුතුයි කාන්තාවන්ටත් ආපහු ඕනනම් නිවන් මඟ හෙලි කරගන්නට. ඒ නිසා ඒ වගේ ඒකාධිකාරී වචන ඉදිරිපත් කරන්න අවශ්‍ය නැහැ. ඒක පැති දෙකකින් මම කියනවා. එකක් තමයි නිවීම අවශ්‍ය නම් පැවිදි වෙන්නම අවශ්‍ය නැහැ, කාන්තාවන්ට ගෙදරිනුත් ඒක කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ආපහු මේ පැවිද්ද ලබා දීලා ඔවුන්ටත් විමුක්ති මඟ එලි කරලා දෙන්න ඕන. මොකද බුදු සමයේ තරම් කාන්තාවන්ට සහමතෙන් දීපු තවත් දහමක් නැති බැවින්. ඉතින් ඒ නිසා ඒකාධිකාරී අදහස් දරන්නට අවශ්‍ය නැහැ. මේක පොදු දහමක්. තේරුම් ගත්ත පුද්ගලයාට ඕනෑ කෙනෙකුට අනුගමනය කරන්න පුළුවන්කමක් තිබෙනවා. ස්ත්‍රී පුරුෂ භාවයෙන් තොරව අනුගමනය කරන්න ඕන දහමක් මේකේ පවතින්නේ. ගිහි පැවිදි භාවයෙන් තොරව තේරුම් ගැනීමයි අවශ්‍ය වෙන්නේ. මෙන්න මේ කරුණ තේරුම් ගත්තම ඔබට ලබාගත් ජීවිතය තුළ මුළු මහත් සමාජයක් වෙනස් කරන්න ක්‍රම කීපයක් තිබෙනවා. ඒ ක්‍රම කීපය කෙටියෙන් මා හඳුන්වා දෙන්න කැමතියි. එක තමයි ඔතරම් දෙයක් හිතන්නේ නැති සමාජය හික්මීම සඳහා රජයේ පනවන නීති. එතකොට අපි නීතිගරුක වෙනවා නම් බොහෝ දුරට හොඳ පුරවැසියන් වෙනවා. ඉතින් වර්තමාන සමාජයේ නීති ගරුක වෙලා තියෙනවද කියලා කල්පනා කරලා බලන්න. සමාජය නීති නම් පනවනවා, ගැසට් නම් ගහනවා, ක්‍රියාත්මක වෙනවද කියලා. දෙවෙනි එක තමයි බුදු සමය උගන්වනවා ඊටත් එහාට එනකොට පින්පව් කියන දෙකක විපාක තිබෙනවා. දුක් විපාක කැමැති නම් සැප විපාක කැමැති නම් පින්පව් දෙකෙන් හික්මෙන්ට පව් අතහැර පින්දහම් කරන්න. නමුත් මේ අංග සම්පූර්ණ ශික්ෂණය නෙමෙයි. තවත් එහාට පවතිනවා ඔය ශික්ෂණයට කියන්නේ බුදු සමයේ දසවස්තුක සම්මාදිට්ඨිය ශික්ෂණය කියලා. තවත් ටිකක් එහාට යනකොට ආර්ය සම්මාදිට්ඨිය ශික්ෂණය කියලා එකක් තිබෙනවා. අන්න එතන තිබෙනවා ධර්මයේ තේරුම් ගැනීම නිසා පවෙන් බැහැර වෙන බව. මේක තමයි බුදුන් වහන්සේගේ සුපිරි ප්‍රතිපදාව. මේක භික්ෂුන් සඳහා, භික්ෂුණීන් සඳහා, උපාසක පිරිස සඳහා, උපාසිකාවන් සඳහා, සියලු දෙනා සඳහා යෝජිතයි. දැන් බලන්න කල්පනා කරලා ආරණ්‍යක ඉන්නා වූ නැත්නම් විහාරස්ථානයක ඉන්නා වූ ස්වාමින් වහන්සේලා ටික දුෂ්ට මනස අතහැරලා යහපත් මනසෙන් කටයුතු කරනවා. රට හැදෙයිද? නෑ, උන්වහන්සේලාට සුවති වේවි. රට හැදෙන්න නම් මොකද කරන්න ඕන? සමස්ත සමාජයේම ඉන්න අය දුෂ්ට මනසෙන් කටයුතු කරන එක අයින් කරලා ප්‍රසන්න මනසෙන් කටයුතු කරන්න වෙනවා. බලන්න රට හදන්න තියෙන සුපිරිම ප්‍රජාතන්ත්‍රවාදී මාවත නෙවෙයිද බුදු සමයේ තියෙන්නේ කියලා. ආගමක්, ජාතියක්, රටක්, කුලයක්, ස්ත්‍රී පුරුෂ භාවයක් මොකක්වත් තියනවද? අර ඕනෑම ආගමිකයෙක් ඕනෑම ආගමික සංකේත භාවිතා කළාවයි. නමුත් අර මනසාචේ පදුට්ඨේන වුන් ගාව තියෙනවා නම් ආගමික ජීවිතයක් ඇතුලේ නෑ නේද? මනසාචේ පසන්න වෙනවා නම් පසන්න එකේ දෙපැත්තක් තිබෙනවා. ලෞකික පැත්තට පසන්න වීම සහ ලෝකෝත්තර පැත්තට පසන්න වීම. ඒක පසු කාලීනව ධර්ම දේශනාවක් තුළින් ඔබට ලබා ගන්න පුළුවන් වේවි. නමුත් පළමුව මේකෙන් තේරුම් ගන්න මම එක දෙයයි කියන්න උත්සාහ කළේ. කුමක්ද? ලෝකේ දුක නැහැ. ඔබේ සිත ඔබ අපිරිසුදු කරගත්තොත් ඒන් කරන හැම ක්‍රියාකාරකමක් නිසාම ඔබට දුක් විඳින්න සිද්ධ වෙනවා. ඉහාත්ම වශයෙන් දුක් විඳින්න සිද්ධ වෙනවා පමණක් නොව ඊට පස්සේ පරලෝක වශයෙන් දුක් විඳින්න සිද්ධ වෙනවා. ඔබ දුකට කැමති නෑ නේද? සැපටනේ කැමති. එනම් කරන්න ඕන මොකද්ද? මනසාචේ පදුට්ඨේන තේරුම් අරගෙන දුෂ්ට වූ මනසෙන් කය වචන මෙහෙවන එක වෙනුවට දුෂ්ට වූ මනසෙන් නොකරන තැනට ඔබ හිත හදන්න ඕනනේ. දැන් හරිද? සචිත්තෝ පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසන. සිත දමනය කර ගැනීම, සිත පාලනය කර ගැනීම.
දැන් මේ මිනිසුන් සඳහා යෝජිත ධර්මයක් නේද? වර්තමාන මිනිසුන් සඳහා නිර්දේශිත ධර්මයක් නෙමෙයිද? ඔබ ඉස්කෝලෙන් බුද්ධ ධර්ම ඩිංගක් ඉගෙනගෙන ඊට පස්සේ ඒක අතහැරලා ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන්, පරිගැනීමෙන්, එකිනෙකා විනාශ කරන චේතනාවෙන් පිස්සු ටිකක් වගේ මේ රටේ හැතරෙනවා. ඉහළින් නම් පහළටම. රටක් හදන්න පුළුවන් නේද අපිට? මෙන්න මෙහෙම තමන්ගේ වගකීම තමන්ට බාර දෙමින් තමන් ළඟ තිබෙනා වූ දුර්වලකම් ටික නිකම්ම අතහැරීමක් නෙමෙයි. ඒකට තියෙනවා අතහරින්න ක්‍රමයක් බුදු සමයේ. ඒකනේ ධර්මයේ සරණ කියලා කියන්නේ. මිනිසා හදා කියන එක හදන්නේ නිකම්ම නෙමෙයි. ඔය ඉස්සර වෙලා පෙන්වන්නේ ධර්ම න්‍යාය දෙකක් බුදු සමය තුල. එකක් තමයි ඔය දැන් මනසාජී පදුට්ඨේන ගාතාවෙන් පෙන්වන්නේ ඔබ දුකටපත් වෙන හැටි. මනසාචේ පසන්නේන ගාතාවෙන් පෙන්වන්නේ ඔබ දුකින් නිවත් වෙන හැටි. මේකට කියන්නේ ditta ධම්මපරියාය කියලා. සෑම ගාථා දෙකක් තුලම හැම ගාථා පද දෙකක් තුලම සමහර සූත්‍ර දෙකක් තුල මේ මාර්ග දෙක පවතිනවා. තථාගතයන් වහන්සේ පළමුව හඳුන්වා දෙන්න උත්සාහ කරනවා. අපි බලමුකෝ මෙහෙම. පමාදෝ මච්චනෝ පදං. ප්‍රමාද වුණොත් මරණයට නැත්තම් දුකට මාර්ගය. ඒක තමයි පළවෙනින් කියලා දෙන්නේ. ගාථාවේ අපමාදෝ අමතවදම් පමාදෝ මච්චනෝ පදං කියලා තිබුණාට පළමුව කියලා දෙන්නේ දුකටපත් වෙනවා. එහෙනම් අපමාදෝ අමත පදං. සැනසීමට මඟ අප්‍රමාද වෙන එක. අන්න ඔබ ප්‍රමාද විහාරියෙක් කියලා ඔබ තුල අඟවලා දීලා පැහැදිලි කරලා ඔබට අප්‍රමාද වෙන මාර්ගය කියා දෙනවා. අන්න එහෙම මේක අනුගමනීය ප්‍රතිපදාවක්. ජීවිතය තුල අනුගමනීය ප්‍රතිපදාවක්. මෙහිදී තේරුම් ගන්න ඕන යහපත්යයි සම්මත කිසිදු ක්‍රියාකාරකමකින් බැහැර වෙන්න අවශ්‍ය නැහැ. ඒවා තියෙන්න ඕන. බුදුරු පැහැදිලි කරලා තිබෙන්නේ සියලු කටයුතු අතහරින්න කියලාද? නෑ මම නම් දකින්නේ සබ්බපා පස්සාකරණම් කියලා විතරයි. එහෙමත් නැත්නම් මම දකින්නේ ලෝභක්ඛය, දේශක්ඛය, මොහක්ඛය නිබ්බාණං කියලා තමයි. එසේනම් මිනිසා ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් කටයුතු කරන තාක්කල් ඔහුට දුකින් මිදෙන්න බෑ. බලන්න මේ තීරණය හරිද කියලා. මේ ත්‍රිපිටකගත කරුණු සියල්ලත් එක්කලා කරපු පැහැදිලි කිරීම අනුව අරන් බලන්න. එසේනම් ඔබ මැරිලා නිවනක් බලාපොරොත්තු වෙනවා කියන්නේ කවද්ද ලෝභ දේශ මොහ අයින් කරන්නේ? ඔබ අනාගත බුදුන් වහන්සේ හමු වෙන්න බලාපොරොත්තු වෙනවා කියන්නේ එදාට තමයි ලෝභ දේශ මොහ අයින් කරන්න කැමති. එහෙනම් එතකල් ලෝභ දේශ මොහ තියෙනවා කියන්නේ ඔබට දුක උරුමයි කියන එකනේ. නමුත් මතක තබා ගන්න බුද්ධෝත්පාදයක මිනිසත් බව ලබා සද්ධර්මයේ හමු වීම නම් වූ මේ වැඩේ කරගන්න අවශ්‍ය දොර පෑදෙන එක කන සම්පත්තිය කියලා කියනවා. ඒකේ විස්තර වෙනත් දවසක පැහැදිලි කරන්න. මේ ලබාගත් ජීවිතය හරියට වටිනවා. මොකද ඔබ හුඟක් දුර ඇවිත් ඉන්නේ මේ දේ සුදුසුකමට ලබා ගන්න. මිනිසත් බවක් තිබෙනවා. ඒ වගේම ඊට පස්සේ ඔබට සදහම් හමු වුණොත් මේ පදුට්ට මනස අයින් කරලා ප්‍රසන්න මනසටපත් වෙන්න පුළුවන්කමක් තිබෙනවා. ඒ වගේම මාර්ගඵල එදා නැති වුණා ආයේ බෑ කියන්නේ යන්න එපා. මන්දයත් විමුක්තායතන කියලා සූත්‍රයක් තියෙනවා ත්‍රිපිටකයේ. මේකේ පෙන්නනවා මාර්ග 6ක් තුල බුදුර දේශනා කළ ධර්මයේ 6 ආකාර අනුකමනය කිරීම තුලින් ආපහු මතු කරගන්න පුළුවන් කියලා. 6ම ඕනේ එක ක්‍රමයකින් ඇති. සමහරට විමුක්තායතන 6ම ඔස්සේ ධර්ම දේශනා 6ක් මට ඉරලෙමුත් කරන්න බැරි නෑ මම ඉස්සරහට. ඒ නිසා අපට ආපහු මේ යටවුණ දේ මතු කරගන්න පුළුවන් බව විමුක්තායතන සූත්‍රය තුළ තථාගත බුදු පියාණන් වහන්සේ එලි කරලා වදාරලා තිබෙනවා. මෙන්න මේ කරුණු තේරුම් අර ගැනීම තුළ ධර්ම ශ්‍රවණයට ඉක්මන් වෙන්න. කරුණු තේරුම් අරන් අනුගමනීය ප්‍රතිපදාවට යන්න. බුදුසමය කියලා කියන්නේ බණ භාවනා. භාවනා බණ නෙවෙයි. මේක තේරුම් ගත්තේ නැතුව භාවනා කරන්න ගියොත් ඔබේ දුෂ්ට මනස යටපත් කරගන්නව ඇරුණාම දුෂ්ට මනස හදන පාර ඔබට හම්බ වෙන්නේ නැහැ. බණ නැති භාවනා තිබුණේ බුදුහාරු පහමුදුරෝ පහළ වෙන්න ඉස්සලා සමාජීය ආත්මකල මතාන යෝගීන් ගාවා. බුදුවරු මේ තරම් මේ ගමින් ගමට ගොස් කරලා තියෙන කතන්දර කියන එක නෙමෙයි මේක දැනුවත් කරන එක මේ කරලා තියෙන්නේ. ඔබත් දැනුවත් වෙලා අනතුරු ඔබ පාලනය කරගන්න පාරට එන්න ඔබට ලෞකික අභිවෘද්ධිය වගේම ලෝකෝත්තර අභිවෘද්ධිය දෙකම ලැබෙනවා. මෙන්න මේ දෙපැත්තම සාර්ථක කරගන්න ජීවිතයක් ගත කරන්න තමයි බුදුවරු ලෝකෙට පහළ වෙලා තිබෙන්නේ. එබැවින් මේ ධර්ම දේශනාවට සවන් දීම පිළිබඳව අපි ඔබට ප්‍රශංසා කරන අතර මෙතනින් නොනැවතී ඔබේ දහම් දැනුම පුළුල් කරගෙන ඔබ මේ සමාජය තුළ දුෂ්ට මනස පාවිච්චි කරන්නේ නැති නිවන මිනිසෙක් බවට පත් වෙන්න උත්සාහ කරන්න. ඔබේ ආදර්ශය ලෝකයට යාවි. අපිට මේ ලෝකේ විප්ලවයක් කරන්න පුළුවන් ආධ්‍යාත්මික විප්ලවයක්. ධම්මස පාදා ගන්නට එම කරුණ පැහැදිලි කිරීම උපනිස්සේවා හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. ධර්මානුශාසනාව සඳහා මූලිදායකත්වයේ දරා ධර්ම දේශනා කරවා ගැනීමෙන් ධර්ම දාණයෙන් ජනිත කරගත්තා වූ ආනිසංසයන් මත පිහිටා ඔබගේ පරෝසපත් ඥාති වර්ගය උපහාරයට ලක් කරන්න යමෙක් ඔබගේ නමින් පින් කැමැතිව පින් බලාපොරොත්තු වාසය කරත්නම් ඒ හැමදිනා පින් අනුමෝදන් කරන ජීවිතය සුවපත් කරගනිත්වා සැපෙන් සැපයට පැමිණිත්වා
නොලබූ සැප සම්පත් ලබා ගනිත්වා. සසර වසනාතුරා රෝග පීඩාවකට අකල් මරණයකට නොපැමිණේවා. මතු උපදිනා භවයකදී හෝ ඉක්මනින් මේ සත් බව ලබා බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනයේ ලැබ ත්‍රිලක්ෂණයනි දහම් කරුණවල අනුගමනීය ප්‍රතිපදාව වටහා ගන්නට ලැබීම වලින් ඔවුන්ටත් සකල දුක්ඛයන්ගේ නිමාවන්නා උතුම් නිර්වාණයෙන් සැනසෙන මං පෙත් විවර කරගන්නට හේතු ආසනාව වේවායි කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඔබ පැතූ පරිදි ධර්ම ශ්‍රවණය කළ හැමටත් අනුග්‍රහක දායකත්වයේ දරූ ඔබටත් සුජීවත්ව වාසය කරන්නා වූ හැම දිනාටමත් මෙම කරුණ පැහැදිලි කිරීමෙන් ලබාගත්තා වූ අවබෝධය මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුව සහ චිර ජීවනයේ පිණිස හේතු වේවා. යන්නේන ගමන් බිමන් රැකියාදී කටයුතු යහපත් අනාගත බලාපොරොත්තු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. පවතිනා වූ රෝග පීඩාවක් ඇතනම් දුරු කර ගන්නට ලැබේවා. මෙලොව ජීවිතේ වාසනාවන්ත වේවා. පාප මිත්‍ර ආදී සේවනයන්ගෙන් වෙන් වේවා. සසර ගමන පරලෝ වශයෙන් යන්නේ නම් ඒ නරක ආදී සතර අපායත්පත්තියකට නොපැමිණ මිනිසත් බවම ලබන බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවන ලබන්න පුළුවන් ජීවිතයක් බවට පත් වේවා. ඒ කලණ මිත්‍ර සේවනයෙන් ත්‍රිලක්ෂණ වෙන දහම් කරුණක ගැඹුර වටහාගෙන අනුගමනීය ප්‍රතිපදාවක් තුළින් ඔබ හැම දිනාටමත් සකල දුක්ඛයන්ගේ නිමාවන්නා උතුම් නිර්වාණ සුවය සැනසීමට හිමිකම් කියන්නට මෙම සද්ධර්ම අවබෝධයේ හේතු ආසනාව වේවායි කියලා හැම දිනෙකම සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න අදිෂ්ඨාන කරගන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. සෑම දිනාටම තෙරුවන් සරණයි.